මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයාන් කෞශල් ජයවීර. පරිපූර්ණක ඇස්තමේන්තුව ලබන 7 වෙනිදා පාර්ලිමේන්තුවට. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. වර්තමාන අර්බුදය පිළිබඳව මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයෝ දැනුවත් කෙරෙති. වර්ෂාව සහ ගං වතුර හේතුවෙන් පවුල් 5357කට පීඩා. පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නොතිසි. දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හමුවීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්. චීනය ගුවන් යානා රැගෙන යන තෙවැනි නෞකාව දියත් කිරීමට සූදානම්. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ලබන 7 වෙනිදා කොළඹදී. රුපියල් බිලියන 695ක පරිපූර්ණක ඇස්තමේන්තුව ලබන 7 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ විවාදය ලබන 8 වෙනිදා පස්වරු 5:30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසිය. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. 2020 විසර්ජන පනත් කෙටුම්පතේ 8 වෙනි වගන්තිය යටතේ සකස් කරන ලද නියමයන් එදින විවාදයටගෙන සම්මත කර ගැනීමටද නියමිතය. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 7 වෙනිදා සිට 10 වෙනිදා දක්වා යලි රැස් වේ. ආනේන අපනේන පාලන පනත යටතේ පනවන ලද ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි සහ ණය සීමාව රුපියල් ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සඳහා වන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව විවාදයකින් තොරව එදින පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීමටද නියමිතය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. ඉන්පසු ඒ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙන බව දසනායක මහතා කිවේය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කෙරෙති. අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද එම රාජ්‍යතාන්ත්‍රිකයන් හමු විය. ඔවුන් සමග පැවති සාකච්ඡාවේදී රටේ වත්මන් තත්ත්වය, ඉන්ධන ගෑස් හා ඖෂධ හිඟය, විදුලි කපාදුව වැනි ගැටලු මෙන්ම රජයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවද පැහැදිලි කර ඇතැයි එම අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී විස්තර කෙරිණි. අමාත්‍යවරයා මෙරට සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිටියේ රට මුහුණ දී ඇති මෙම දුෂ්කර අවස්ථාවේ තම උපරිම සහාය ලබා දෙන ලෙසයි. තවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය පිළිබඳවද අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ. අධික වර්ෂාව සහ ගං වතුර හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 43කට බලපෑම් එල්ල වී තිබේ. ඉන් පවුල් 5357ක පුද්ගලයන් 22338 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. නිවාස 174කටද අර්ධහානි සිදුව තිබේ. ආරක්ෂිත මධ්‍යස්ථාන 10ක පවුල් 192කට අයත් පුද්ගලයෝ 690 දෙනෙක් රඳවා සිටිති. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අවධාරණය කරන්නේ විනෝදය සඳහා ජලාශවල දිය නෑමෙන් වළකින ලෙසයි. ආපදාවට පත් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ 117 අංකයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධ කරගත හැකි බවයි. ඉදිරියේදී මෙවැනි අධික වර්ෂාවක් සිදු නොවුවොත් හෙට වෙනකොට අපිට හිතනවා මේ සියලුම පහත් බිම් වලින් ජලය බැස ගොස් ඉන්පසුව අපිට නවතත් පුද්ගලයන් ඔවුන්ගේ නිවස් කරා යාමට හැකියාවක් තියෙනවා කියලා. ත්‍රිවිධ හමුදාව ස්ථානගත කිරීම තවමත් ඒ ආකාරයෙන්ම සිදු වෙලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. ජල සහිත ස්ථානයන් සහ ඉදිරියේදී නවතත් අධික වර්ෂාවක් ඇතිවුවහොත් ඒ මුදවා ගැනීම සහ සරහය ලබා දීම සඳහා සූදානම තබා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී යම් දෙයක් වුණොත් අපි ටිකටම සූදානම්ෙන් සිටිනවා. තාම මේ නිර්තික මෝසම් වර්ෂාව අවසන් වී නැහැ. ඒක නිසා විනෝද වෙන්න යන කට්ටිය, ජල ස්නානය කරන්න යන කට්ටිය, මාර්ගයිනේ තිබෙන දිය කඩਿੱතිවල එහෙම නැත්නම් කඳුපාමුල තියෙන ඇල්ලවල විනෝද වෙන්න යන්න එපා. මත්පැන් බීලා විනෝද වෙන්න යන්න එපා. ගිය වසරේ සිදුණු මරණ සංඛ්‍යාව ගත්තොත් දියේ ගිලීම් 99%ක්ම මිය ගිහිල්ලා තිබුණේ විනෝද වෙන්න මත්පැන් පානය කරලා ජල ක්‍රීඩා කරන්න ගිහිල්ලා කණ්ඩු වලින් පැනලා පාලම් වලින් පැනලා හෝ පාඩු පදින්න ගිහිල්ලා සිදුවෙච්ච දේවල්. ඒක නිසා අපි ජනතාව ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඒ සම්බන්ධ අවධානයක් යොමු කරලා මේ අතර කංකසන්තුරේ සිට පුත්තල මහරහා පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි තත්වයක් වර්ධනය වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහෙයින් දීවර හා නාවික කටයුතුවලදී වඩාත් සැලකිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේය. දීවර හා නායක ප්‍රජාවට කියන්න තියෙන්නේ කංකසන්තුරේ ඉඳන් පුත්තල මහරහා පොතුවිල් දක්වාම තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව මේ මුහුදු සීමාවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා තවදුරටත් තියෙනවා. මුහුද තරමක රළ වීමේ හැකියාවකුත් තියෙනවා. මේ තියෙන කාලගුණික තත්ත්වයේ වෙනසක් දකින්නත් පුළුවන්. එතකොට ඉදිරි දින කීපය තුළදී අපි අපේ අනාවැකිකරණයේ තුළදී ඒ පිළිබඳ විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරනවා. මේ නීතිදිග මෝසම් කාල පරිච්ඡේදයේ තුළදී බෙන්ගාල බොක්ක අවට ප්‍රදේශයේ හරි අරාබි මුහුදු තීරයේ හරි සිදුවෙන සිදුවීම් කිව්වම සාමාන්‍ය කැළඹෙන ස්වභාවයක්, අඩු පීඩන කලාප, සුලිකුණාටු, තරංගමේ ස්වභාවයන්, ඒ වගේ දේවල් නිර්මාණය වුණොත් මේ තියෙන වැසි තත්ත්වයේ වැඩි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අපිට ඒක పూర్ව දැනුවත් කිරීම ජනතාවට කරන්න පුළුවන්. පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කෙරේ. රම්බුකන ප්‍රදේශයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන පෙත්සමක් සෝබිත රාජකරුණා සහ ධම්මික ගණීපොළ යන අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේ මෙම නොතීසී නිකුත් කර තිබේ. ඒ අනුව ඔවුන්ට ලබන 27 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. රම්බුක්කන සිද්ධියට අදාළව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී ඇති නියෝග බල රහිත කරන ලෙස ඉල්ලමින් කෑගල්ල පොලිස් අධිකාරීවරයා ඇතුළු 4 දෙනෙකු මෙම රීඩ් පෙත්සම අභ්‍යාචනාධිකරණය හමුවේ ගොනු කර තිබිණි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවෙන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. අනතුරුව නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලේනගේ මහතාද ජනාධිපතිතුමා හමු වූ බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරයි. සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිසමේ රැස්වීමක් සඳහා කැඳවා තිබේ. ලබන 6 වෙනිදා එය පැවැත්වේ. 2022 ඡන්දහිමි නාමලේඛනය වත්මන් දේශපාලන අර්බුද සම්බන්ධයෙන් පක්ෂ සමග සාකච්ඡා කිරීම එහි අරමුණයි. කොමිසමේ ස්ථාවරය ප්‍රකාශ කිරීමද එම රැස්වීම කැඳවීමේ තවත් අපේක්ෂාවකි. 2022 ඡන්දහිමි නාමලේඛනය ලබන ඔක්තෝබර් 31 වෙනිදා වන විට සහතික කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසයි. මෙරට ඉන්ධන මෙට්‍රික් ටොන් 65,000ක සංචිතයක් පවතින බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඉන් මෙට්‍රික් ටොන් 19,000ක් ඩීසල්ය. ඉතිරිය පෙට්‍රල් බව ඔහු කියයි. තවත් ඩීසල් තොගයක්ද ගොඩබාමින් පවතින බව අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවිඩයක දැක්වෙයි. මේ අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් අදත් බෙදා හැරුණු බව ලීට්‍රෝ සමාගම පවසයි. ඉන් සිලින්ඩර 30,000ක් බෙදා හැර ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ගොඩ බෑම ප්‍රමාදවද මෙවන විට මුතුරාජවිල ගෑස් පර්යන්තයෙන් ගෘහස්ථ හා වාණිජමය අවශ්‍යතා සඳහා ගෑස් බෙදාදීම ආරම්භ කර ඇති බව සමාගම කියයි. එහෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් ගෑස් පෝලිම් තිබූ බව අප වාර්තාකරුවෝ පවසයි. චීනය යුවන් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් ඖෂධ මෙරටට පරිත්‍යාග කරයි. අදියර දෙකක් යටතේ ඒවා මෙරටට පිරිනැමේ. එහි පළමු කොටස හෙට දිවයිනට ලැබීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. යුවන් කෝටියක වටිනාකමකින් යුත් ඖෂධ සහ එන්නත් එහි අඩංගුය. දෙවන කොටස මෙම සාග භාගයේදී දිවයිනට ළඟාවීමට නියමිතය. කොළඹ මහනගර සභා සීමාව තුළ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නැතැයි වෛද්‍ය රුවන් විජේමුනි මහතා කියයි. පුළුල් එන්නත් කරන වැඩසටහන මෙම සාර්ථකත්වයට හේතු වී ඇතැයි කොළඹ මහනගර සභාවේ අද පසුරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය. නගර සභා සීමාවේ පදිංචි ජනතාවට කොවිඩ් මර්ධනයෙන් නැති 4 වෙනි මාත්‍රාව ලබා දීම දැන් සිදු කෙරේ. වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලින් එම එන්නත ලබාගත හැකිය. එහෙත් මහනගර සභා බල ප්‍රදේශයේ තුල ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ. එබැවින් තම නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට අවධානය යොමු කරන්නයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේ ආවත් බිස්නස් එක ඉන්ෂුවර්නේ කොහොමත් දියුණුව මාවත පෙන්වයි ඔබහට රැකවරණය දේ මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ලෙනියන් පදක්කමෙන් පිදුම් ලැබීමට මෙරට කීර්තිමත් විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියාගොඩ මහතා සමත් වෙයි. එය පරිසර විද්‍යාඥයන්ට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ලෙස සැලකේ. වනජීවී පර්යේෂණ ශේෂ්ත්‍රයේ පුනරුදයක් ඇති කළ විද්‍යාඥයෙකු වන පෙතියාගොඩ මහතා එම පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයාද වෙයි. නව ජීව විශේෂ සහ ලොවින් වඳ වී ගිය බවට විශ්වාස කළ ජීව විශේෂ 100ක් පමණ ලොවට හඳුන්වා දුන් පර්යේෂකයෙකු ලෙසද ඔහු හැඳින්වේ. එමෙන්ම මෙරට උභය ජීවීන් මෙරදිය මසුන් සහ කකුළුවන් හා සිව්පාවුරගයන් පිළිබඳ පර්යේෂණ රැසකටද පෙතියාගොඩ මහතා දායක වී තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ඩීසල් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක් මේ සතිය තුළ ක්‍රියාත්මක නොකරන්නේ නම් ලබන සඳුදා සිට බස් ධාවනයේ නිවත් වෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පවතින ඉන්ධන ගැටලුව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි. ඉන්ධන ගැටලු හේතුවෙන් මේ වන විට ධාවනය කෙරෙන්නේ සමස්ත බස් රථවලින් 4න් එකක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි. විදස් පුවත් මන්කී ෆොක්ස් රෝගීන් 550 දෙනෙකු ගෝලීය වශයෙන් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. යුරෝපා රටවල් 12කින් රෝගීන් 321 දෙනෙක් හඳුනාගෙන ඇතැයි රෝග නිවාරණ හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයෙන් රෝගීන් 196 දෙනෙකු වාර්තා වී ඇත. වෛරසය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. එමෙන්ම රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කෙරේ. කොරෝනා රෝගීන් සංඛ්‍යාව ගෝලීය වශයෙන් පහත වැටීමේ ප්‍රවණතාවක් පවතී. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සිදු කරන පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් පවතින බැවින් එම ප්‍රවණතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
2020 වසරේදී එම රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට නව සහ බෝවන ප්‍රභේද මතුවෙමින් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝගීන් මේ යාමේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක්ද දක්නට ලැබිනි. එහෙත් මේ වන විට දෛනිකව ගෝලීය වශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබේ. චීනයේ සිය තෙවැනි ගුවන් යානා රැගෙන යන නෞකාව දියත් කිරීමට සූදානම් වෙයි. එය ෂැන්හයි නෞකා තටාකාංගණයේ ඉදිවෙමින් පවතී. ඊට පෙර ඉදි කළ ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකටම වඩා එය විශාලත්වයෙන් යුක්ත බව වාර්තා වේ. නවීන තාක්ෂණීය සහ ගුවන් යානා වේගවත් කිරීමට හා යාත්‍රාවෙන් පිටතට ගැනීමේ නවීන පද්ධති වලින්ද නෞකාව සමන්විත බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. චීනය ලෝක මට්ටමේ හමුදාවක් නිර්මාණය කිරීමේ සිය සැලසුමේ කොටසක් ලෙස නාවික හැකියාව වර්ධනය කිරීමට ක්‍රියා කරමින් සිටේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 2439ක වැඩ අවසන් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 46කි. අපේක්ෂිත සංවර්ධන ආයෝජන අතරින් එය 87%ක ප්‍රගතියකි. ජනතාවගේ ඉල්ලීම්වලට අනුව ව්‍යාපෘති ආරම්භ කෙරිණ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ජාතික කනිෂ්ඨ මලන ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ලබන 7 වෙනිදා ආරම්භයි. ඊය 10 වෙනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මලන ක්‍රීඩා සංගමය සඳහන් කරයි. අවුරුදු 16, 18, 20 සහ 23න් පහළ යන කාණ්ඩ යටතේ තරඟ පැවැත්වේ. ක්‍රීඩිකාවෝ 3000කට ආසන්න පිරිසක් ඊට සහභාගී වෙති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මුල්වගාව ප්‍රවර්ධනය කෙරේ. අඩු පිරිවැයකින් ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිවීම එහි විශේෂත්වයකි. හෙක්ටයාර එකකින් කිලෝග්‍රෑම් 10ක අස්වැන්නක් ලබාගත හැකිය. කිලෝග්‍රෑමයක් සඳහා වැය වන්නේ රුපියල් 125කි. ඊට අමතරව කව්පි, උඳු සහ බතල වැනි කෙටි කාලීන භෝග වගාව රට පුරා ව්‍යාප්ත කිරීමටද ක්‍රියා කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඒවා ආනයනය කරන වෙළඳුන්ගේ නම් ලැයිස්තුවක් වෙළඳ අමාත්‍යාංශයට බාර දී තිබේ. රජයේ දැනුම් දීමට අනුව එම ලැයිස්තුව බාර දීමට පියවරගත් බව ආනයනකරුවන්ගේ සංගමය පවසයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්
මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පරිපූර්ණක ඇස්තමේන්තුව ලබන 7 වෙනිදා පාර්ලිමේන්තුවට. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. වර්තමාන අර්බුදය පිළිබඳව මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයෝ දැනුවත් කෙරෙති. වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පවුල් 5357කට පීඩා. පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නොතිසි. දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හමුවීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්. චීනය ගුවන් යානා රැගෙන යන තෙවැනි නෞකාව දියත් කිරීමට සූදානම්. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ලබන 7 වෙනිදා කොළඹදී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.news.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.